හරි. දැන් හදන නවත්තන්න. හදන නවත්තන බලන්න. දැන් ආයි පටන් ගන්නවා සරලම දැනින්. සරලම දැනින් පටන් ගන්නවා සූත්‍රවල බොහොම සරල දැනකින් C සමානයි 2πr. හරි. පයි ලියන්නේ මෙහෙම. හරි. මේක ඉස්සරහට ඔයගලන්ට හම් වෙන සූත්‍රයක්. පුත් එක පරිදිය ගැන කියවෙන්නේ. උත්තර ගන්න ඕනේ කවුද? උත්තර ගන්න කියලා තියෙන්නේ කවුද? හා? උත්තර ගන්න කියලා තියෙන්නේ. හරි. හරිම ලේසි. යාගත්ත සූත්‍රේ C සමානයි 2πr පයිලෙන් විදිය දැක්කා නේද? මෙහෙම උඩ ටිකක් කියනවා. r උත්තර ගන්න නම් r මේ දෙන්නත් එක්ක මොකද්ද තියෙන ගණිත කරුණු? විචල්්‍ය දෙකක් එක ළඟ ලියුවහම ගණිත කර්මයක් සඳහන් වුණ නැත්තම් මොකක්ද තියෙන ගණිත කර්මයේ අතර? කීපතාවක් කිව්වා. මොකද්ද? බිල්ලෝගේ බලන් ඉඳපන් කියන්නේ. හා? ගුණ කිරීම. ඔව්. ගුණ කිරීම නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? බෙදන්න ඕනේ. අනවශ්‍ය කට්ටියකින්. r තනි වෙන්න නම් අනවශ්‍යයි 2r. එහෙනම් මම බෙදනවා 2π. r තනි වෙන්න නම් 2π ගෙන් බෙදන්න ඕනේ. එහෙනම් මම බෙදනවා 2π ගෙන්. මේ පැත්තත් බෙදනවා 2π ගෙන්. මේ 2πට මේ 2π කැපෙනවා. ඔන්න r තනි වුණා. එහෙනම් දැන් r සමානයි කාටද? c බෙදීම 2π. c බෙදීම 2π. හරි. ඊළඟ ගාන කියන්නේ දෙකයි C. එච්චරද? උත්තර ගන්න ඕනේ කවුද? උත්තර ගන්න ඕනේ C. හරි. දැන් C ඍණ වෙලා ඉන්නේ හින්දා. C ඍණ වෙලා ඉන්නේ හින්දා මම C ව මේ පැත්තට ගේනවා. ඒත් එක්කම මම ඒ වලා ගන්නවා එහා පැත්තට. කෙටියෙන්ම කරන විදිය ඉගෙන ගන්න. දැන් එතකොට 2C මම මේ පැත්තට ගේනවා. ඍණ 2C මේ පැත්තට එනකොට මොන 2C වෙලා දෙන්නේ? ධන 2C වෙලා. 2C සමානයි මේ පැත්තේ හිටියා B. මට මේ පැත්තට එපා A. එහෙනම් එහා පැත්තට ගෙනියනවා ඒක. මොනේ වෙලාද යන්නේ? ඍණය වෙලා. ඍණය වෙලා යනවා. දැන් මට ඕනේ C යුක්ත කරන්න දෙක අනවශ්‍යයි. 2C ගේ අතර තියෙන ගණිත කර්මය මොකද්ද? ඔක්කොම උත්තර දෙන්න. 2C ගේ අතර තියෙන ගණිත කර්මය මොකක්ද සඳහන් නැත්තම් ගුණ කිරීම. එහෙනම් දෙකෙන් මම බෙදනවා. මේ පැත්තත් බෙදනවා දෙකෙන්. මේකට මේක කැපුණා C යුක්තයි. එහෙනම් උත්තරය ලිව්වා අපි C සමානයි B ඍණ A බෙදීම 2 කියලා. B ඍණ A බෙදීම 2 කියලා. හරි? ඊළඟ ගාන කියන්නේ B සමානයි P V සමානයි U ධන AT කවුද උත්තර ගන්න ඕනේ? T උත්තර ගන්න ඕනේ. T උත්තර ගන්න නම් මුලින්ම මම T අඩංගු පදේ තනි කරගන්නවා. T අඩංගු පදේ තනි කරගන්නවා. AT ව තනි කරගන්නවා. AT තනි වෙච්චාම කවුද? මේ U මේ පැත්තට එනවා නේද? ඍණ U වෙලා. එතකොට V ඍණ U නේද AT කියන්නේ? නේද? මම පැත්ත මාරු කරලා ලියා ගන්නවා. එහෙනම් AT කියලා කියන්නේ කවුද? V ඍණ U. AT කියලා කියන්නේ V ඍණ U. හරිද? T උත්තර වෙන්න ඕනේ නේද? බෙදන්න ඕනේ කාගෙන්ද? බෙදන්න ඕනේ A ගෙන්. මේ බෙදනකොට සම්පූර්ණ එක දැම්මා. මැදින් මොනවම බෙදෙන්නේ. හරි. මේක මේ කැපුණා. එහෙනම් T සමානයි V ඍණ U බෙදීම A. හරි?
next next y සමානයි mx ධන c mx ධන c සරල රේඛීය සමීකරණ සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය කවුද උත්තර කරන්න ඕනේ හා cn පළවෙනි එකට කියනවා ඔයාලට c උත්තර කරන්න කියලා දෙවෙනියට ඔයාලට කියනවා m උත්තර කරන්න කියලා නේ එහෙමද හරි පළවෙනි එක කරමු අපි එහෙනම් පළවෙනි එක කරමු පළවෙනි එකට c නියුක්ත කරන්න ඕනේ c කියලා කියන්නේ කෙලින්ම කියන්න පුළුවන් කවුද මෙයා මේ පැත්තට යනවා එහෙනම් c සමානයි y ඍණ mx හරිනේ mx ආ පැත්තට දැන් ඍණ mx උනා ධන y ඍණ mx හරිනේ දෙකට අපිට කියන්නේ m උත්තර කරන්න කියලා දෙකට අපි කියන්නේ ආයතන සමීකරණ ලියන්න y සමානයි mx ධන c හරි m උත්තර කරන්න ඕනේ හින්දා මම ඉස්සල්ලා m අන්තර්ගත පදය තනි කරගන්නවා. එහෙනම් මේ c ව මම මෙහා පැත්තට දානවා ඍණ c විදියට. එතකොට mx කියන්නේ කවුද? y ඍණ c. පැහැදිලි නේද? එහෙනම් mx කියන්නේ කවුද? y ඍණ c. මේ c ව මේ පැත්තට ගෙනිච්චා. ගෙනිහිලා පද බාරු සම්මුළු සමීකරණයම කණිපිට ගහලා ලිව්වා. හරි? දැන් m උත්තර කරන්න ඕනේ හින්දා බෙදන්න ඕනේ කාගෙන්ද? x කින්. මේ පැත්තත් බෙදන්න ඕනේ x කින්. මේ x තමයි x කැපුණා. එහෙනම් m සමානයි y ඍණ c බෙදීම x. හරි නේද? next here a සමානයි දෙවාරයක් ධන c දෙවාරයක් b ධන c c උත්තර කරන්න c උත්තර කරන්න ඕනේ හරි දැන් c ව උත්තර කරන්න ඕනේ හින්දා මට පුළුවන් පරස්පරිත කියලා දෙයක් තියෙනවා මේ සම්පූර්ණයෙන් මෙහෙම වැඩි වෙලා ඉන්නවා නම් මෙයා බෙදීමක් විදියට මෙහා පැත්තට ගෙනියන්න පුළුවන්. හරි? නැත්නම් ආයි හිතන්නකෝ මේ හිතන්නකෝ දෙකෙන් බෙදුවා කියලා හිතන්නකෝ මේ පැත්ත. හරි? a සමානයි දෙවාරයක් b ධන c. හරි? මේ පැත්ත බෙදනවා මම දෙකෙන් මේ පැත්තත් බෙදනවා මම දෙකෙන්. මේ දෙකට මේ දෙක කැපුණා. දැන් b ධන c කියන්නේ කවුද? b ධන c කියලා කියන්නේ a බෙදීම දෙකයි. හරි දැන් වරහන් අවශ්‍ය නැහැ මොකද වරහන් ඉස්සරහ එක තියෙන්නේ. වරහන් තත්ත්වයක් නැහැ. හරි c උත්තර කරන්න ඕනේ නම් මම මේ b වෙලා පැත්තට ගෙනියනවා මොන b විදියටද? ඍණ b විදියට. එහෙනම් c සමානයි a බෙදීම 2 ඍණ b. හරි නේද? ගෙදරදී වීඩියෝ එකක් බලන ගමන් අඩුපාඩු තියෙන ඒවා ඔක්කොම මාක් කරගන්න. හරි? මාක් කරගෙන තනියෙන් හදන්න. තනියෙන් හදලා ආයි බලන්න ඔයා හදපු එක හරියද වැරදිද කියලා. හරි? මේවා බොහොම සරල ගණන්. ආයි ගිය ඊළඟට ඔය වේගෙන්වත් හදා යන්න ඕනේ. හරි? මම ඔය ගොඩක් වේගෙන් නෙමෙයි හදන්නේ සාමාන්‍ය වේගෙන් හදගෙන යන ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕන. x සමානයි f f සමානයි u ධන lt. f සමානයි 5 9යි c ධන 32. මේක තමයි සෙල්සියස්ුයි ෆැරන්හයිට්ුයි අතර තියෙන සමීකරණය.
උත්තර කරන්න ඕනේ C. මේ තියෙන ෆැරන්හයිට්. මේ තියෙන සෙල්සියස්. හරි? ෆැරන්හයිට් වල සෙල්සියස් අතර තියෙන සමීකරණ. හරි. උත්තර කරන්න ඕනේ C. හරි. C උත්තර කරන්න ඕනේ හින්දා මම ඉස්සෙල්ලා C අන්තර්ගත පදේ. C අන්තර්ගත පදේ තනි කරගන්නවා. එහෙනම් මේ 32 මම එහා පැත්තට ගෙනියනවා. හරි? එහෙනම් 5න් 9යි C කියන්නේ කවුද? 5න් 9යි C කියන්නේ F ඍණ 32. හරි නේද? F ඍණ 32. පැහැදිලි නේද? හා? දැන් මම මේ C වැඩි වෙලා ඉන්නේ කාගෙන්ද? 5න් 9. 5න් 9 වැඩි කරන් 5න් 9 නැති කරන්න නම් මම ඉස්සල්ලා කිව්වා යම් කිසි මෙන්න මේ වගේ භාග සංඛ්‍යාවක් නැති කරගන්න ඕන නම් එයාගේ මොකෙන් වැඩි කරන්න ඕනේ කියලා. පරස්පරයෙන් වැඩි කරන්න ඕනේ කියලා. පරස්පරයෙන් වැඩි කරන්න ඕනේ කියලා. 5න් 9 පරස්පරය කවුද? 5න් 9 පරස්පරය තමයි 9න් 5 නේ. 9න් 5 ඇහැට උරු කරගන්න. මෙහෙම දැම්මොත් තමයි මෙහෙම කැපිලා යන්නේ. හරි? කපන්න කොටන්න ඉස්සලා මේ කරපු වැඩේ මෙහා පැත්තට ඔයා කරන්න. එහෙනම් වරහණක් දැම්ම. වරහණක් දැම්ම. කවුද? වැඩි කලේ 9න් 5. 9න් 5. වරහණකින් ගිය වෙන ගුණ කිවි. හරි? දැන් මේ පහට කැපුණා මේ 9ට මේ 9 කැපුණා C යුක්තයි. C සමානයි මෙයා ඉස්සරහට දාලා ලියන්න 9න් 5යි F ඍණ 32. හරි? හරි නේද? Next. 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 L සමානයි A ධන n ඍණ එක වාරයක් D. නැද්ද? ඔව් හරි. n ඍණ එක වාරයක් D තමයි L සමානයි. මේ ශ්‍රේණි වල අවසාන පදේ ගැන කියවෙන සූත්‍රය. එහෙම නේද? උත්තර කරන්න ඕනේ කවුද? උත්තර කරන්න ඕනේ එකට A දෙකට B. එකට උත්තර කරන්න ඕනේ A. දෙකට උත්තර කරන්න ඕනේ B. D D. B කෙනෙක් නෑ සූත්‍රේ. D. හරි. ඒක නම් ඉතින් ඒ උත්තර කරන්න කියන්නේ ඉතින් කෙලින්ම මෙහා මේ පැත්තට අඩු යනවා අඩු කිරීමක් වෙලා ධනෙන් ඍණ එක වාරයක් D මෙහා පැත්තට යනවා ඍණෙන් ඍණ එක වාරයක් D විදියට. එතකොට L ඍණ n ඍණ එක වාරයක් D වෙනවා නේ. එහෙනම් ඒකට කෙලින්ම අපි ලිව්ව උත්තරේ කවුද? A සමානයි මේ පැත්තේ හිටියා L මෙහා කෙලින්ම ගියා එහා පැත්තට ඍණ වෙලා. ඍණ n ඍණ එක වාරයක් D. හරි? දෙකට. ඕලන් පැහැදිලිව මම ආයෙත් උත්තර ලියන්න. L සමානයි A ධන n ඍණ එක වාරයක් D. හරි? උත්තර ගන්න ඕනේ D. එහෙනම් මම හිතනවා මුලින්ම D අන්තර්ගත පදේ තනි කරගන්න. එයා තනි වෙච්චාම මේ යනවා මේ පැත්තට. එතකොට මොකක් වෙනවද? L ඍණ A වෙනවා. එහෙනම් මම මෙහෙම ලියා ගන්නවා කනකට ගහලා n ඍණ එක වාරයක් D සමානයි L ඍණ A විදියට. හරි? දැන් මේ D වරහණ පවතින්නේ D හින්දා හරි? වරහණ ඇතුලේ ගෙනාමට උත්තර කරන්න ඕනේ. වරහණ අයින් කරගන්න මම ಗುಣ කරන්න හිතන්නේ නැහැ. ඔය ಗುಣ කරොත් ආයි dn කෙනෙක් හැදෙනවා. ආයි බෙදන්න වෙනවා මට. ඒකින්ද මම මෙතන d කෙනෙක් මෙතනම බෙදනවා. මෙයා බෙදුවා d කෙනෙක් මෙයා බෙදනවා d කෙනෙක්. මේ d ට මේ d කැපෙනවා. n ඍණ 1 සමාන වෙනවා L ඍණ A බෙදීම
ඩීට. හරි. L දින 1 බෙදීම ඩීට. යට ටික පේන්නේ නැහැ මම උඩින් කරන්නම් ඒක හදලා. හරි. මේක තුරු ටික දානවා මම මෙතනින්. උඩ දානවා. N දින 1 සමානයි N දින 1 සමාන වෙනවා L දින A L දින A බෙදීම D ට. හරි. උත්තර කරන්න ඕනේ D නේද? උත්තර කරන්න ඕනේ D නේද? උත්තර කරන්න ඕනේ D නම් උත්තර කරන්න ඕනේ D නම් මම D ගෙන් නෙමෙයි බෙදන්න ඕනේ. හරි. මට N කියලා පොඩ්ඩක් වැඩි මේ අමතක වුණා. හරි. එහෙනම් මම D ගෙන් නෙමෙයි බෙදන්න ඕනේ. හරි. DM ඉන්නවා. හරිද? DM ඉන්නවා. මම බෙදන්නේ D ගෙන් නෙමෙයි. මට D උත්තර කරන්න ඕනේ. එහෙනම් මම බෙදන්නේ N දින එකකින්. N දින එකකින්. මේ පැත්තත් බෙදන්නේ N දින එකකින්. හරි. මේ N දින එකට මේ N දින එක කැපුණා. වැරදුනා කියන්න ඕනේ බලාගෙන ඉන්නේ. හරි. දැන් D උත්තර කරන්න ඕනේ කියලා කියනවා. D ගෙන් කපලා හරියන්නේ නැහැ. එහෙනම් D කියන්නේ දැන් කවුද? D කියන්නේ කවුද? D සමානයි L ඍණ A L ඍණ A බෙදීම N ඍණ 1. හරිද? හරි. මේ කිවෙන් ගානද? 7. එහෙනම් කියන්න අපේ ගාන කියන්න A බෙදීම X A බෙදීම X උඩට එහෙනම් කොහෙන්ද X බෙදීමේ A බෙදීම X නෙමෙයි X බෙදීමේ X මේක බෙදීම X බෙදීමේ ධන Y බෙදීම B Y බෙදීම B Y බෙදීම B සමානයි 1. උත්තර කරන්න තියෙන්නේ Y. උත්තර කරන්න තියෙන්නේ Y. හරි. මම ඉස්සෙල්ලා හිතනවා මොකද්ද? ඉස්සෙල්ලා මම හිතනවා y අන්තර්ගත පදය තනි කරගන්න. y අන්තර්ගත පදය තනි කරගන්න. එහෙනම් මෙයා මම දානවා එහා පැත්ත. හරි. එහෙනම් y බෙදීම b y බෙදීම b සමානයි මෙතන හිටියා 1ක්. මෙයා ධන 1 එක්කෙනා යනවා එහා පැත්ත ඍණ වෙනවා. ඍණ x බෙදීම a විදියට. හරි. ඍණ x බෙදීම a විදියට. හරි. දැන් මෙයා බෙදීම b තියනවනේ. බෙදීම b මට ඕනේ නැහැ. මම මේක වැඩි කරනවා b ගෙන්. ඔයා හොඳට මතක තියාගන්න වැඩි කරනකොට මෙහෙම වැඩි කිරීම b දැම්මොත් වැරදි. ඇයි වැරදි? ඇයි වැරදි? එහෙම වැඩි කිරීම b දැම්මොත් ඔයා b ගෙන් වැඩි කරන්නේ මෙන්න මේ පදේ විතරක් නිසා. සමීකරණ එක කෑල්ලයි වැඩි කරන්නේ. දකුණු පස්සේ එක කෑල්ලයි වා එහෙම වැඩි කරොත් වැඩි කරන්නේ. ඒකින්ද ඔයා කොහොමද වැඩි කරන්න ඕනේ? කොහොමද වැඩි කරන්න ඕනේ? මෙහෙම වැඩි කිරීම නෙමෙයි දාන්න ඕනේ. මෙන්න මේ වරහණක් දාලා තමයි දාන්න ඕනේ b කියලා. එතකොට වරහණින් කියන වැඩි කිරීමනේ. හරි. මෙයාට මෙයක් කැපුණා y සමානයි. හරි. දැන් අපි තව පොඩ්ඩක් ලස්සන කරලා කියනවා b වාරය. b වාරයක් එක ඍණ x බෙදීම a කියලා. හරි. මේ නම්බර් 8 නේ. හරි. ඊළඟට
කියන්න. එක බෙදීම R එක බෙදීම R සමානයි එකයි R වර්ග සිම්පල් R නෙමෙයි කැපිටල් R. එක බෙදීම කැපිටල් R සමානයි එක බෙදීම R එක බෙදීම සිම්පල් R වෙන්නේ නේද? ආ. සිම්පල් R වල එකක් වෙනවා පොඩ්ඩක් බලන්න ආ. සම්පූර්ණ ආ. එක බෙදීම R R ඒකත් දෙකේනවා ආ. හරි නේද? එක බෙදීම R සමානයි එක බෙදීම R1 ධන එක බෙදීම R2. හරි. උත්තර ගන්න ඕනේ. R R2 උත්තර ගන්න ඕනේ. R2 උත්තර ගන්න ඕනේ. හරි. R2 උත්තර ගන්න නම් මම හිතනවා ඉස්සෙල්ලා මොකක් කරන්නද? මම හිතනවා ඉස්සෙල්ලා R2 අන්තර්ගත පදේ තනි කරගන්න. R2 අන්තර්ගත පදේ තනි කරගන්නකොට R2 අන්තර්ගත පදේ තනි කරගන්නකොට මෙයා තනි කරවම මම දානවා එහාට. එතකොට වෙනවා එක යට කැපිටල් R සමානයි එක යට කැපිටල් R ඍණ එක යට R1 එක යට R1 මේ කියන්නේ එහෙමයි R1 එහෙනම් මම මේක ලියා ගන්නවා එක යට R2 සමානයි එක යට කැපිටල් R ඍණ එක යට R1 හරි දැන් R2 නේ උත්තර කරන්න ඕනේ. R2 උත්තර කරන්න අපිට මෙන්න මෙහෙම වැඩක් කරගන්න වෙනවා. මෙන්න මේ ගණිත කර්මය කරන්න වෙනවා. මේක බීජීය භාග දෙකක්. බීජීය භාග එකතු කරන අඩු කරන විදිය තාම ඔයගලන්ට කියලා දීලා නැහැ. මෙතන පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම තමයි බීජීය භාග අඩු කරන්න එකතු කරන්නේ. හරි? මෙතන සරලව මේක ඉගෙන ගන්න ඉස්සරහට මේ ඉගෙන ගන්න පාඩම. මේකේ කුඩා පොදු ගුණාකාරය වෙනවා R ගේ R2 ගේ R1 කුඩා පොදු ගුණාකාරය වෙනවා. හරිද? ඊට පස්සේ මෙයා බෙදනවා මෙයාගෙන්. මෙයා බෙදුවාම මෙයාගෙන් R කැපෙනවා. R1 ඉතුරු වෙනවා. ඒක වැඩි කරනවා මෙයාගෙන්. එකෙන් වැඩි කළාම අපිට එනවා R1. දැන් හරියට මේ වගේ. දැන් 3න් 2 ධන 2න් 1 තිබ්බනම් කුඩා පොදු ගුණාකාරය ගන්නවා මොකද්ද? 6න් කුඩා පොදු ගුණාකාරය ගන්න. එතකොට 6ට 3 වරක් කියලා කියන්නේ මොකද්ද? 6 බෙදනවා 3ෙන්. දැන් මේ මොනවා කියන්නේ? 6ට 3 වරක් 2යි 2 වරක් 2 4යි. ධන 6ට 2 වරක් 3යි 3 වරක් 6ට 2 වරක් 3යි 3 වරක් 1 3යි. කොහොමද කියන්නේ? ඔය කරේ මේකයි අත්තටම. 6 බෙදුවා මේකෙන් 3ෙන්. 6 3ෙන් බෙදුවාම කීයද? 2යි. ඒක වැඩි කරා උඩ එකෙන්. එතකොට තමයි 4 ආවේ. 6 බෙදුවා 2කින්. උත්තරේ 3යි. 3 වැඩි කරා එකකින්. ඒක තමයි මේ ආවේ. මෙතන කරන්නේත් ඒ වැඩේම තමයි. මේ දෙන්නේ කුඩා පොදු ගුණාකාරයෙන් ඉන්නේ කෙලින්ම මේ දෙන්නගේ ගුණිතේ. හරි? මේ වැඩිපුර කතා කරනවා බීජීය භාග කියන පාරමීටරෙත්. දැන් R1 කැපිටල් R වාරයක් R1 බෙදනවා කැපිටල් R ගෙන්. කැපිටල් R කැපිටල් R කැපෙනවා. R1 ඉතුරු වෙනවා. R1 එකෙන් වැඩි කරාම R1 ඔන්නෝම වෙනවා. මැද ලකුණ ඍණ නැවත මෙයා බෙදනවා මෙයාගෙන්. එතකොට R1 R1 කැපිටල් R ඉතුරු වෙනවා. කැපිටල් R එකෙන් වැඩි කරාම මෙතනට එනවා කැපිටල් R. හරිද? මෙහා පැත්තේ කවුද ඉන්නේ? එක යට R2. දැන් මෙතන මෙන්න මෙහෙම වැඩක් අපිට කරන්න පුළුවන්. හරස් කුණිති කියලා දෙයක් තියෙනවා. හරස් කුණි. ඔන්න මෙතනින් ඉගෙන ගන්න. හරස් කුණි. මට පුළුවන් මෙයාව දාන්න පුළුවන්. මෙයාව දාන්න පුළුවන් මෙතනට. හරි? එයා එතනට දානවා. ඒක මෙතන ඉන්න එක්කෙනා ගේනවා මෙතනට. හරිද? මෙයාව ගේනවා මෙතනට. එකෙන් වැඩි කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න මම එහෙම කරනවා දැන් ඈ. R2 දානවා මෙතනට, මෙයාව ගේනවා මෙතනට. මෙයාව වැඩි කරනවා මෙතනත්. තේරුණාද කියපු වැඩේ? තේරුණාද? එහෙනම් දැන් සමාන ලකුණු ඔන්න දැම්මා. දැන් මෙයා නෑ මෙතන, මෙයා මෙතනට ගිහිල්ලා R2. හරිද?
මේක මෙයා මෙතනින් එකෙන් වැඩි කළාම මෙතන වෙනවා කැපිටල් R වාරයක් සිම්පල් R 1. හරි? මෙතන බෙදීම එන්නේ මෙයා තමයි මෙතනට එන්නේ. බෙදීම එන්නේ R1 ඍණ කැපිටල් R. හරි? වාසුත්‍රය අනිත් පැත්ත ගාලා ලියන්න. දැන් ලස්සන පොඩ්ඩක් R එතන ලියුවොත් වෙන්නේ සූත්‍රය තව පොඩ්ඩක් ලස්සන කරලා ලිව්වා. R2 සමානයි කැපිටල් R වාරයක් සිම්පල් R1 බෙදීම R1 ඍණ කැපිටල් R. R1 ඍණ කැපිටල් R. හරි? ඔක තමයි උත්තරේ. හරි නේද? හරි? දැන් මේ පාඩම කියලා දෙනවා නෙවෙයි ඈ පාඩම කියලා දුන්නා උදාහරණ හැදුවා මම දැන් අභ්‍යාස ගාන ටික හදලා ගන්න ඕනේ. හරි? ඒකයි ටිකක් මේ තරම වේගයක් පවත්වාගෙන යන්නේ. හරි. next ගණන් හදනකොට තරමක වේගයක් තියෙන්න ඕනේ මොකද ඔයා ගණන් හදලා ඉවර වෙනකම් පේපර් එක තියන්නේ නැහැ නේ ඔයාලා. වෙලා ඉවර වෙච්චාම පේපර් එක ගන්නවා. මේ ගොඩක් වේගෙන් නෙවෙයි හදලා කියන්නේ තරමක වේගින් හදලා කියන්නේ. AX සමානයි මොකද්ද? AX සමානයි M වාරයක් X X ඍණ T X ඍණ T T X ඍණ T. උත්තර ගන්න ඕනේ X උත්තර ගන්න ඕනේ X. හරි. X ඉන්න වරහන් ඇතුලේ වරහන් ඉවත් වෙනවා මෙයා ගියා නම්. දැන් අන්න අර වැඩේ කරන්න පුළුවන්. හිතන්න අරක් තුනේදී. M ගෙලින්ම යනවා මෙයා යනවා. හරි. M එයාට ගියාම AX බෙදීම M. එහෙනම් දැන් අර තුන දිගන ගත්තා අර තුන දිගන වරහන් තුන කරන්න පුළුවන් සමීකරණ දෙක. එහෙනම් X ඍණ T සමානයි කාටද? AX බෙදීම Mට. AX බෙදීම Mට. එහෙනම් ඍණ T මේ පැත්තට යනවා දැන් ධන T වෙලා. X උත්තර වෙනවා. එහෙනම් X සමානයි AX බෙදීම M ඍණ T ගියා එහා පැත්තට ධන T වෙලා. ධන T. හරි නේද? මේ කියන්නේ ගානද? 10 10 කියන්නේ මනුම ඕනේ 11න් තිබ්බ ඔක්කොම ලාස්ට් කියන්න බෑ P සමානයි P සමානයි AT බෙදීම A ඍණ T. හරි නේද? උත්තර ගන්න ඕනේ. උත්තර ගන්න ඕනේ. උත්තර ගන්න ඕනේ. උත්තර ගන්න ඕනේ. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. A ඉන්නෝ තැන් දෙකකින් ඉන්නෝ. නේද? තැන් දෙකකින් ඉන්නෝ. මම මෙහෙම කරනවා. හරස් කුලිද දාලා මම මෙයාව ගන්නවා මේ පැත්තට. හරිද? එතකොට වෙනවා මොකද්ද? එතකොට වෙනවා P වාරයක් A ඍණ T. නේද? දැන් මේ තැන් දෙකකින් ඉන්නවා. තැන් දෙකකින් ඉන්නවා ටිකක් බහාරක් කියලා ඉන්න උඩයි යටයි ඉන්නේ. හරි? උත්තර ගන්න කියන්නේ තනි කරන්න බෑ. තනි කරන්න නම් ඔය පද දෙක එකලකට ගන්න වෙනවා. එකලකට ගන්න මම දැන් පාවිච්චි කරන උපක්‍රමය. මම එහා පැත්තට ගෙනිච්ච මෙයාට ගෙනාවා. එතකොට සමාන වුණා ඒක සමාන වුණා A T ට. හරිද? දැන් මොකද කරන්නේ? දැන් මම මෙයා P ගෙන් බෙදන්නේ නැහැ. හරිද? මම මෙයා P ගෙන් වැඩි කරනවා. බලන්නකෝ කල් ඉවරච්ච සමාන තේරෙයි මොකද කරන්නේ කියලා. P ගෙන් වැඩි කරනවා. එහෙනම් AP P A ද AP ද? P A ගෙන් වැඩි කරාම P A ද AP ද?
ඔව් PA කිව්වත් හරි AP කිව්වත් හරි රූල් එකක් නෙමෙයි. මේක නීතියක් නෙමෙයි රීතියක්. මෙහෙම විචල්යන් දෙකක් ගුණ ගන්නකොට අපි ඇල්ෆබෙටික් කෝඩ් එකකට දානවා. ඇල්ෆබෙටික් කෝඩ් එක කියලා කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි හොඩියේ අකුරු තියෙන පිළිවෙලට. තියෙන පිළිවෙලට තමයි දාන්නේ. A P ඉස්සල්ලා ඉන්නේ තියෙන හින්දා අපි AP කියලා ලියමු. හරි. AP ඍණ මොනටිද? PT. PT කියන්නේ අරුදේ ගන්න එක එහෙම නෙවෙයි ඕගොල්ලෝ. P වැඩි කළා D කියන්නේ PT. හරි. සමානයි AT. හරි. දැන් මම මේ ඒව කොටු ගන්න විදිය බලන්න. හරි. ඒව කොටු කර ගන්න ඕනේ මම. අවනිදිත් ඉබෑ. හරි. දැන් මෙතන ඉන්න AT ගම මේ පැත්තට ගෙනිහිල්ලා PT ව දානවා එහා පැත්තට. මෙතන හිටියා AP සමානයි sorry AP ඍණ AT ඍණ AT සමානයි ධන PT ඍණ PT එහා පැත්තට යනවා ධන PT වෙලා PD වෙලා. හරි. ඔන්න දැන් ඒලා ටික ළඟට ඇවිල්ලා නේද? ඒලා ටික ළඟට ඇවිල්ලා. අර ඉස්සල්ලා වගේ අදුත විදියට නෙමෙයි ඉන්නේ. දැන් පොඩ්ඩක් පිළිවෙලකට ඉන්නවා. දැන් තාම සාධක කරලා නැහැ. සාධක පාඩමක් ඉස්සරහට කරන්න තියෙන්නේ. පොදු සාධකයක් විදියට මම ඒව ගන්නවා එළියට. මෙයාගෙත් ඉන්නවා A මෙයාගෙත් ඉන්නවා A නේ. ඔන්න ඔය ඒලා දෙන්නව මම ගන්නවා එළියට. එහෙම ගන්න පුළුවන්. පොදු සාධකයක් විදියට. ඉස්සරහට සාධක කියන පාඩමේදී අපි ඉගෙන ගන්නවා. එහෙනම් එහෙම ගත්තා. ඒව ගත්තාම ඇතුළේ ඉතුරු වෙනව කවුද? දැන් ඒ නෑ. ඒව අරගෙන P ඍණ T P ඍණ T සමානයි කාටද? PT ට. හරි? ස්ටෙප් බයි ස්ටෙප් ඒව කොටු කරගන්න යන විදිය. දැන් මොකද කරන්නේ? අරසුන්ති විදියට දැන් අර බෙදනවා කියලා කියන්නේ ඇත්තටම කියන්නේ අරසුන්ති කියන්නේ ඒකයි. මේ පැත්තත් බෙදනවා PT P ඍණ T ගෙන් මේ පැත්තත් P ඍණ T ගෙන් බෙදනවා. මේ පැත්ත P ඍණ T ට මේ පැත්ත P ඍණ T කැපෙනවානේ. ඒකින්ද අපි හිතනවා අරසුන්ති විදියට මෙයා ගියා එහා පැත්තට කියලා. එහෙනම් දැන් මොකක්ද ලියන්නේ? A සමානයි හිටියා PT හිටියා PT බෙදීම කවුද? P ඍණ T PT බෙදීම P ඍණ T තේරුණාද? ඒක ටිකක් හොඳ ගන්න. හරි? නැවත විස්තර කරන්න ඕනද? හරි? නැවත විස්තර කරන්න ඕනද පාද? මෙහෙම කරනකොට ඕන දෙපාද කියලා මට තේරෙන්නේ නැහැ. ඕනේ නම් මෙහෙම එපා නම් මෙහෙම. ආයෙත් මෙහෙම කරන්න. ආයෙ විස්තර කරන්න ඕන දෙපාද? අපිට විස්තර කරන්න. මෙතන උඩයි යටයි දෙකේම හිටියා ඒ. හරිද? එහෙම තියෙද්දි ඒක කොටු කරගන්නවට පොඩ්ඩක් අමාරුයි. හරස් කුල් දෙයක් විදියට දැම්මා AD ව මේ පැත්තට ගෙනිච්ච. හරි? එතකොට මෙතන AD හිටපු එක්කෙනා මෙන්න ඉන්නවා. මේ හරස් කුල් විදියට ආපු එක්කෙනා P වාරයක් A ඍණ T. හරිද? ඊට පස්සේ අර ඉස්සල්ලා කළා වගේ අපි P ගෙන් බෙදුවේ නැහැ. හරි? P ගෙන් වැඩි කරා. හරි? වැඩි කරේ ඇයි කියලා ඔයාලට තේරෙනවා AP ඍණ PT කියලා ඔන්නෝම ආවා. එහෙම ඇවිල්ලා AD ඉන්න පද එක ළඟට ගන්න මේ වැඩි කරේ. AD ඉන්න පද එක ළඟට ගන්න. AD ඉන්න පද නෙමෙයි A ඉන්න පද එක ළඟට ගන්න. මොකද මට උත්තර කරන්න ඕනේ ඒ වෙහින්ද. A ඉන්න පද එක ළඟට ගත්තා. එක ළඟට ගත්තේ ඇයි? එක ළඟට ගත්තේ පොදු සාධකයක් විදියට ඒ අයින් කරගන්න. එළියට ගන්න. හරි? A ඉන්න පද ටික එක ළඟට ගත්තොත් තමයි මට පොදු සාධකයක් විදියට ඒව එළියට ගන්න පුළුවන්. එහෙම එළියට ගත්තොත් තමයි ඒව තනි කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඉවරයි නේද? හරි.